3 months plan එකේදී මුලින්ම කියන්න ඕනේ exam November තියෙනවා නම් මේ plan එක දිනපතා යනවා. දවස් 7ම තියෙනවා. එහෙම නැත්නම් මාස 3ක් මොකලාට අපිට කාලය ලැබුණොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැතුවම යනවා. කොහොමත් අතරමැද ඕගොල්ලෝම අමාරුයි දාන්නේ මේ වැඩේ කොහොමද සම්පූර්ණ කරන්නේ. මෙතනදී මම plan කරලා තියෙන්නේ ඕගොල්ලොන්ට පාඩම් වශයෙන් තෝරගෙන මේ වැඩේ ආරම්භ කරන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොතින් තාම S එකක්වත් ගන්න බැරි ළමයෙක් ඉන්නවනම් එක්සෑම් එක පාවෙලා S එකක් මට්ටමේවත් නැත්තම් ඒ ළමයා සිලබස් එකේම ඔක්කොගෙම පේපර්ස් කරනොත් වෙන්නේ තව එපා වෙන්නේ. මොකද අපි ගත්තොත් එහෙම සමතුලිතතාවයේ කොටස් ඒ වගේම කර්මාන්ත පරිසරයේ සිද්ධාන්ත කොටස් ඒ ඔක්කොමත් එක්ක ඒ ළමයට හිතා ගන්න බෑ මොනවද වැඩ කරන්න ඕන කියලා සමහර ප්‍රශ්න වලින් නැහැ ඇති මේ වෙනකොට. එතකොට මම මෙතන ඔයගොල්ලන්ට කියලා තියෙනවා S සාමාර්ථයකට අපි ප්‍රධානව ටාගට් කරන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි, චාලකය, විද්‍යුත් රසායනය, ඉනෝගනික් වල ගුණාත්මක විශ්ලේෂණය කොටස. ඇත්තටම ඔතන S එකක් කියලා තිබුණාට ඔය පාඩම් ටික හරියට කරගත්තොත් CA එකට යන්න පුළුවන්. ඒත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් ගොඩාක් ළමයි කොහොම සෙක්ෂන්ස් ටිකක් තෝරගෙන ඒ ටිකට විතරක් මහන්සි වෙන්නේ නැහැ. හැමදේම අල්ලනවා. ඉනෝගනිකුත් කරගන්න හදනවා, ඕගනිකුත් කරනවා. ෆිසිකල් පාර්ට් එකටත් අත ගහනවා ගොඩක් ළමයි. එතකොට අර S මට්ටමේ වන් නැති ළමයි අනිවාර්යයෙන්ම විභාගය කරගන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් එයා ප්ලෑන් එකකට වැඩ කරනවා. අපි ගත්තොත් ජෙනරල් කෙමිස්ට්‍රි කියලා අපි ගන්නෙ ඔය පදාර්ථයේ ගුණ පාඩමයි බන්ධන පාඩම සම්බන්ධ මුල් පාඩම් දෙකේ කොටස් තමයි. ඒ වගේම ඉනෝගනික් ඕගනික් වල ජෙනරල් කරුණු වෙනවා. ජෙනරල් කෙමිස්ට්‍රි යටතේ එන කරුණු වෙනවා. මේ කොටස් ටික ගත්තොත් එහෙම ඔයගොල්ලොන්ට අනිවාර්යයෙන්ම MCQ 10ක් 14ක් අතර ප්‍රමාණයක් කරගන්න පුළුවන්. මේක අපි 10ක් කියලා ගමු අඩුම ප්‍රමාණය. දැන් අපි ගත්තොත් එහෙම 2020 එක්සෑම් පේපර් එකේ පරමාණු ව්‍යුහය සොයා ගැනීමක් ආවා. ඒ වගේම ක්වොන්ටම් අංක MCQ දෙකක් ආවා. ආවර්තාවගෙන් MCQ 3ක් ආවා. MCQ එක ගන්න. ක්වොන්ටම් අංක 1යි ආවර්තාවග 1යි පරමාණුක සොයා ගැනීම 1යි. පරමාණුක සොයා ගැනීම වලින් ආවා එකක්, ක්වොන්ටම් අංක වලින් ආවා, ආවර්තාවගෙන් ආවා, අයනිකාරයන් ආවා, ත්‍රිභෝගී තරංගායාමයෙන් ආවා. ඊට පස්සේ අණු වල හැඩ වලින් ආවා මුල් 30 ප්‍රශ්නයයි ABCD වල ප්‍රශ්නයයි. ප්‍රශ්න දෙකක්. තාපාංක විචලනයෙන් ආවා, සහසංජ ලක්ෂණ වලින් ආවා. ඔය විදිහට ජෙනරල් වලින් ගිය පාරත් ලකුණු 12ක් ආවා MCQ එකේ. 2020 MCQ පේපර් එකේ MCQ 12ක් කියලා තියෙනවා ජෙනරල් කෙමිස්ට්‍රි ටිකේ. එතකොට අපි අපේ මේ ප්ලෑන් එකේ මුලින්ම අපි පටන් ගන්න හදන්නේ මේ ජෙනරල් ටික කොට දාගන්න. ජෙනරල් ටික හැබැයි හිතටම හදා ගන්න ඕනේ. කියන්නේ ජෙනරල් මොන ප්‍රශ්නයක්වත් වරද්දන්නේ නැහැ. විද්‍යාඥයන්ගේ සොයා ගැනීම ප්‍රශ්නෙට ලැබෙන්නේ ලකුණයි. ෆිසිකල් ලොකු ප්‍රශ්නයක් හදලා හෙන්ඩර්සන් දාලා එන MCQ එකෙත් ලකුණයි තියෙන්නේ. ඉතින් MCQ එකක් කියන ලකුණ එක. අපි මෙතන ජෙනරල් ටික ඔයගොල්ලෝගේ හිතටම හදනවා. මේක ප්ලෑන් එක යන්නේ මෙහෙමයි. දැන් මම අද ඔයගොල්ලන්ට බන්ධන පාඩමේ ජෙනරල් වලින් තමයි පටන් ගන්නෙ. බන්ධන පාඩමේ ජෙනරල් වලින්. එතන මේ ජෙනරල් ගත්තොත් එහෙම ලුයිස් ව්‍යුහ, ඔක්සිකරණාංක, සංයුජතා, මුහුම් කරන අවස්ථා, ඒ වගේම ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ අපිට අහු වෙනවා සාසංජ, අයනික, ලෝහක බන්ධන ගැන කතා කරන්න. සහසංයුජ, අයනික, ලෝහක මේ ටිකෙන් අනිවාර්යයෙන්ම දාම MCQ වෙනවා. ඊට පස්සේ බන්ධන සෑදීමට දායක වන කාක්ෂික. බන්ධන සෑදීමට දායක වන කාක්ෂික වලින් MCQ වෙනවා. ඊට පස්සේ ද්විතීක අන්තර්ක්‍රියා කොටසෙන් එනවා. ද්විතීක අන්තර්ක්‍රියා වර්ග ගැන. දීර්ඝ, පේරිත දීර්ඝ, අයන දීර්ඝ මේ විදිහට. ඊට පස්සේ මේකේ ද්විතීක අන්තර්ක්‍රියා පදනම් කරගෙන තාපාංකය සඳහා බලපාන සාධක එනවා. ඉතින් බලන්න හැමදාම තාපාංක විචලන ප්‍රශ්න එනවා. සහසංජ ලක්ෂණ වැඩිම කාගේද? අයනික ලක්ෂණ විචලනයන්, ලෝහක බන්ධන විචලනයන්, මුහුම් කරන අවස්ථා, සංයුජතා, ඔක්සිකරණාංක
ලුයිස් සිව් වලින් MCQ වෙනවා. ඒතර අපි මේ පාඩමේ ගත්තොත් මේ කොටස් ටික ඔක්කොම ඕගොල්ලන්ට MCQ සෙට් එකක් විදියට පටන් ගන්නවා. එතකොට අද ඕගොල්ලන්ට අපි එවලා තියෙන MCQ ප්‍රශ්න 30ක්. අද මේ MCQ 30 ඕගොල්ලන්ට සාකච්ඡා කරලා මේ MCQ 30 ඕගොල්ලන්ට සාකච්ඡා කරලා ඔක්කොම විවරණ වලින් තමයි සාකච්ඡා කරන්නේ. හරිද? ඒ ඔක්කොම ටික සාකච්ඡා කළා ඕගොල්ලන්ට අදම රැ කරන්න දෙනවා පේපර් එක. අදම මේ අපි අද කතා කරපු කොටස් වලින් ආයි නැවත MCQ 25ක් දෙනවා. ඒක තනියම කරන්න ඕන. ඊට පස්සේ මේ තනියම කරද්දී මේකේ මේ 25 වැරදෙන સિદ્ધාන්ත නැවත මට පෞද්ගලිකව කතා කරන්න ඕන. මේ කොටස අමාරුයි, මේ කොටසට ගොඩ දාගන්න මොකක් හරි ක්‍රමයක් කියන්නේ. එහෙම ඉල්ලන්න ඕන. මම අහන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්න ඕන. Tamanට MCQ 25 මම අද දෙනවා. පැයකින් කරන්න ඕනේ ක්ලාස් එක ඉවරනාට පස්සේ. ඒකෙම උත්තර ටිකක් දෙනවා. උත්තර ටික මාක් කරලා බලනවා වැරදුනේ මොනවද කියලා. වැරදුන දේ තේරුම් ගන්න බැරි නම් ඒක අහන්න ඕන. පැහැදිලිද? එහෙනම් ජෙනරල් ටික ඔය විදියට යනවා. ඔක පළවෙනි පාඩමට ඔය විදියටම ක්වොන්ටම් අංක, ඉලෙක්ට්‍රෝන බන්ධුතා, විද්‍යුත් ඍණතාවයන්, පරමාණුක ගුණ ගැන, ඩි බ්‍රොග්ලි තරංගායාමය, විද්‍යුත් චුම්බක විකිරණ වල ශක්ති කොටස් ඔය වගේ වෙන වෙනමම MCQ අපි කරනවා. හරිද? එතකොට දවස් දෙකක් විතර ප්‍රධානව යනවා බන්ධන වලින් අපි සාකච්ඡාව. අද දෙන මේ ක්ලාස් එක වුණාට පස්සේ දෙන බන්ධන MCQ 25 කරාට පස්සේ ඒකේ සාකච්ඡා කරන්න ඕනේ ඒවා තියෙනවා නම් ඒකත් කියන්න ඕනේ මට. මම සාකච්ඡා කරන්න ඕනේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා ක්ලාස් එකට කලින් දවසේ එවන්න ඕන. පැහැදිලිද? එතකොට තව දෙයක් කියන්න ඕනේ මේ ක්ලාස් එකකවත් රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. රෙකෝඩින්ග්ස් දාන්නෙත් නැහැ, රෙකෝඩින්ග්ස් එවන්නෙත් නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන. ගෲප්ස් දෙකක් යනවා. අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි නම් ඊට කලින් කියන්නේ ඒතර අනිත් ක්ලාස් එකට සම්බන්ධ කරතයි. අද මොකද YouTube channel එකේ ඔයගොල්ලෝ දාන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක වීඩියෝස් වල settings වල අවුලක් වෙලා හින්දා ඒ වැඩේ නතර වෙන ඉස්සරහට අනිත් classes වල recordings මොනවත්ම දාන්න වෙන්නේ නැහැ. අපේ class වල ළමයිට Zoom link එක එවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මේ විදිහට MCQ මේ කොටස හදනවා. මම මේකේ 10ක් 14ක් ආවට ඒකෙන් 3 අඩු කරලා දැම්මේ. අපි මේ ගාන හිතමුකෝ එනවා කියලා 10ක් කියලා. ඊළඟට අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් එසේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ බන්ධන ප්‍රශ්නයක්. මේ බන්ධන ප්‍රශ්නේ මුල ටික එන්නේ මුල් විචලනයන් අහනවා ජෙනරල් කෙමිස්ට්‍රි වලින්. ජෙනරල් කෙමිස්ට්‍රි වලින් විචලනයන් අහනවා. ඊට පස්සේ ලුයිස් ව්‍යුහයක් අඳින්න ඇවිල්ලා ඒ ලුයිස් ව්‍යුහය මොහොංකාක්ෂික සංනිජතා ඔක්සිකරණාංක බන්ධන සෑදීමට දායක වන පාක්ෂික ද්විතීයික අන්තර්ක්‍රියා ප්‍රශ්නයක්. එහෙම නැත්නම් සාසංජ ලක්ෂණ ප්‍රබලතාවයන්, ආයනික ලක්ෂණ ප්‍රතිශත, ආයනික ලක්ෂණ ප්‍රබලතාවයන් හොයන්න ඉන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. ඒතර මේ ප්‍රශ්نين ලකුණු 5ක් එනවා. මම මේ 100ට එන ලකුණු ගානම ගන්නෙ. ස්ට්‍රක්චර්ඩ් එසේ 4ට ලකුණු 20යි. එහෙනම් එක ස්ට්‍රක්චර්ඩ් එකට ලකුණු 5ක් එනවා. එතකොට අපිට ජෙනරල් වලින් ওই ටික තමයි තියෙන්නේ. ඒතර අඩුම තරමේ ජෙනරල් ටික හරියට පුළුවන් නම් ලකුණු 17ක් විතර. අපි 15ක් කියලා ගමුකෝ. ලකුණු 15ක් ජෙනරල් ටිකෙන් ගොඩ දාගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි කිව්වා චාලක රසායනයයි විද්‍යුත් රසායනයයි කියන පාඩම් දෙකක් අනිවාර්යයෙන්ම අපි කරගන්න ඕන පාඩම් දෙකක් කියලා. චාලක රසායනයයි විද්‍යුත් රසායනයයි. මේ පාඩම් දෙක මම මෙතනට දැම්මේ ලේසිම ෆිසිකල් පාඩම් දෙකක් හින්දා. දැන් ගොඩක් අය ශක්ති විද්‍යාව හිතනවා මෙතනට ආවනම් හොඳයි නේද කියලා. මගෙන් ළමයි කීප දෙනෙකුත් අහලා තිබ්බ සර් ශක්ති විද්‍යාව මෙතනට දැම්මනම් හොඳයි නේද කියලා. ශක්ති විද්‍යාව දැම්මේ නැත්තේ රචනා ප්‍රශ්න පත්‍රයේ ශක්ති විද්‍යාව ප්‍රශ්නයක එක කොටසක් වැරදුනොත් ඒකේ බලපෑම අනිත් කොටස් වලට තියෙනවා. වැරදුනොත් ඉවරයි. ඒකයි ශක්ති විද්‍යාව මම මැද දෙවන මාසයට දාලා තියෙන්නේ. ශක්ති විද්‍යාව පරිස්සමෙන් අපි කරන්න ඕන කොටසක්. අපි ගත්තොත් චාලකයෙන් 2020 වුණත් හැමදාම චාලකයෙන් MCQ දෙකක් හෝ තුනක් එනවා. චාලකයෙන් MCQ දෙකක් හෝ තුනක් එනවා.
2020 චාලකයෙන් MCQ 3ක් ආවා. විද්‍යුත් රසායනයනොත් MCQ 2ක් හෝ 3ක් එනවා. 2020 3ක් ආවා. අවම ගාන තමයි 2. එතකොට එතන කොහොමත් ලකුණු 5ක් 6ක් අනිවාර්යෙන්ම මේ පාඩම් ටිකෙන් එනවා. ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ ගත්තොතින් චාලකය ස්ට්‍රක්චර්ඩ් එසේ ආවොතින් එසේ එන්නේ නැහැ. මේකට ආවේ නැති වුණොතින් එසේ එකේ කොටසකට එන්න පුළුවන්. ස්ට්‍රක්චර්ඩ් එසේ ආවොත් ලකුණු 5යි. එසේ ආවොත් සාමාන්‍යයෙන් භාග කොටසක් විදිහට ලකුණු 4ක් වගේ තමයි චාලකයෙන් එන්නේ. විද්‍යුත් රසායනයක් මේ පාර ස්ට්‍රක්චර්ඩ් එසේ එන්න පුළුවන් කොටසක්. අපි අපේ ස්පීඩ් ඩිවිෂන් වල කතා කරා මේ පාර එන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ගැන. මේක විද්‍යුත් රසායනයක් ස්ට්‍රක්චර්ඩ් එසේ එන්න ලොකු ඉඩකඩක් තියෙනවා මේ පාර එක්සෑම් එකට. හරිද? එතකොට මේක ස්ට්‍රක්චර්ඩ් එසේ આવොත් 5ක් එනවා. එසේ මේ ස්ට්‍රක්චර්ඩ් එසේ ආවේ නැතුනොත් රචනා ප්‍රශ්න පත්‍රයේ කොටසක් එනවා. ලකුණු 3 4. එතකොට මේ දෙකම එන්නත් පුළුවන්. ස්ට්‍රක්චර්ඩ් එසේ චාලකය ඇවිල්ලා එසේ එකට විද්‍යුත් රසායනයෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මොකක් වෙන්න පුළුවන්ද? ස්ට්‍රක්චර්ඩ් එකට විද්‍යුත් රසායනයෙන් ඇවිල්ලා එසේ එකට චාලකය කොහොමද වෙනවා? ඒ කියන්නේ අඩුම ලකුණු ගාන ලකුණු 9ක් අඩුම ලකුණු 9ක් එනවා මේ කොටස් දෙකෙන්. අඩුම ගාන මේ කියන්නේ අඩුම ලකුණු ගාන 9ක් ගන්න පුළුවන්. උපරිම ගාන ගත්තොත් ස්ට්‍රක්චර්ඩ් එසෙත් ඇවිල්ලා එසෙත් ආවොත් එහෙම ලකුණු 13ක් විතර ගන්න පුළුවන්. මම දෙකම આવොත් 5යි 7.5යි 12යි. ලකුණු 12ක් ගන්න පුළුවන් උපරිම. අපි උපරිම කතාව අයින් කරමු. අපි ඒකෙත් අඩුම එක ගමුකෝ. අඩුම ලකුණු 9ක් ගත හැකියි. ඔයගොල්ලෝ මේ මං කියන්නේ ඕනනම් පහුගිය අවුරුදු වල ආපු පේපර්ස් එක ඕන පේපර් එකක් එක චෙක් කරලා බලන්න. නව නිර්දේශයෙන් බලන්න. එතකොට මෙතනින් ලකුණු 15ක් 14ක් 15ක් පහසුවෙන්ම ගන්න පුළුවන්. එතකොට ලකුණු කීයද? මුල් එකෙන් 15යි ලකුණු 30ක් ඇවිල්ලා විද්‍යුත් රසායනය චාලකය ජෙනරල් ටිකේ ලකුණු 30ක්. මේ මම අඩුවෙන් ගත්තේ. මෙතන එන්න පුළුවන් අඩුම විදිය ගත්තා. MCQත් එන්න පුළුවන් අඩුම විදිය සලකලා තමයි ලකුණු 30ක් මේ වෙනකොට අපිට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි කිව්වේ ඉනෝගනික්. ඒකට දැනට ලකුණු 30ක් හරි ඉනෝගනික් ගත්තොත් ප්‍රධාන කොටස් දෙකකට තමයි ප්‍රශ්න එක්සෑම් එකේ ඉන්නේ ඕගොල්ලෝ. ඉනෝගනික් ඉගෙන ගද්දි නම් S ගොනුව, P ගොනුව, D ගොනුව කියලා වෙන් කරලා ඉගෙන ගන්න. හැබැයි එක්සෑම් එකේ MCQ නම් දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා. කලින් නම් ඉනෝගනික් වලින් MCQ 10ට වඩා ආපු අවුරුදු තිබ්බා. ඉනෝගනික් වලින් MCQ හැබැයි දැන් ඉනෝගනික් ප්‍රශ්න කීයද එන්නේ? 2020 තමයි අඩුම ඉනෝගනික් ප්‍රශ්න ප්‍රමාණයක් ආවේ. 2020 ඉනෝගනික් ප්‍රශ්න ආවේ 2යි. සමතුලිතතාවයේ MCQ 9ක් 10ක් එනවා දැන්. රසායන සමතුලිතතාවය, අම්ල භස්ම, KST, KD, කලාප MCQ 10ක් විතර දැන් එනවා. දැන් එතකොට ඉනෝගනික් MCQ අඩු වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ඉතින් බයෝ ළමයිට පොඩි ප්‍රශ්නයක්. මේක මැස් ළමයිට නම් හොඳයි. මැස් ළමයි ගොඩක් බහුතරයක් ඉනෝගනික් කොටසේ දුර්වලතාවයක් තියෙනවා පාඩම් කර ගැනීම අඩු හින්දා. එතකොට ඉනෝගනික් වලින් MCQ නම් 2යි එන්නේ. ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න පත්‍රයට ඉනෝගනික් වලින් ප්‍රශ්න එන්නේ කොහොමද? මම මේක කිව්වා ප්‍රධාන කොටස් දෙකකට කියලා. මොකක්ද ඒ කොටස් දෙක? ගුණාත්මක විශ්ලේෂණයනොයි ප්‍රමාණාත්මක විශ්ලේෂණයනොයි තමයි එන්නේ. ගුණාත්මක විශ්ලේෂණය කියන්නේ හඳුනා ගන්න. මොනවා හරි අපිට පරීක්ෂණයක් කරාම නිරීක්ෂණ දෙනවා, මොනවා හරි පරීක්ෂණ ක්‍රියාපටිපාටියක් දෙනවා. ඒ දුන්නාම හඳුනා ගන්න තමයි තියෙන්නේ කවුද හිටියේ කියලා. ඇටායන කවුද? ඇනායන කවුද?
හිටියේ කියලා. මේක SPD තුනටම අදාළව පුළුවන් වෙන්න ඕන මිශ්‍ර කරලා. අපි අපේ තියරි රිවිෂන් ක්ලාස් වල නම් කැටායන විශ්ලේෂණය නායන විශ්ලේෂණය කියලා කරලා තියෙනවා. ඒත් මේ ක්ලාස් එකට ජොයින් වෙන අයට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඒවා. හරිද? එතකොට මේ කොටසක් අනිවාර්යයෙන්ම එනවා. ඒ වගේම එන පැත්තක් තමයි ප්‍රමාණාත්මක විශ්ලේෂණය. මොකද්ද මේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කියන්නේ? ප්‍රමාණාත්මක විශ්ලේෂණය කියන්නේ ගණනය කිරීමක් සම්බන්ධ කරලා එන්නේ. ඒ කියන්නේ ඉනෝගනික් වල ඉඳපු කැටායනය හරි ඇනායනය හරි කොච්චර සාන්ද්‍රණයකින් හිටියද? කොච්චර මවුල ගාණක් ඉන්නවද? ස්කන්ධය අරුම බර ප්‍රතිශතය කොච්චරද? මවුල භාගය කොච්චරද? ඔය වගේ ගණනය කිරීමක් එන්න පුළුවන්. ගණනය කිරීම ඉතින් රසායනික ගණනය සම්බන්ධ සුළු කිරීම වලට සම්බන්ධ වෙලත් වෙනවා. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා සම්බන්ධ කරලත් එන්න පුළුවන්. එහෙම නැත්නම් සිලබස් එකේ තියෙන අණුමාපන සම්බන්ධ කරලත් එන්න පුළුවන්. අපි S එකකට වැඩ කරනවා නම් මේ කොටස අයින් කළා දාමු අපි ප්‍රමාණාත්මක විශ්ලේෂණය ගණනයේ පැත්ත රසායනික ගණනය ටික හිතන්නේ නැහැ. ඒකත් අයින් කළා දාමු. ඉනෝගනික වල පාඩම් කරගන්න තියෙන කැටායන ණයන විශ්ලේෂණ. කැටායන විශ්ලේෂණ වලට තියෙනවා පහන්සිරු පරීක්ෂාව. ඊට පස්සේ තියෙනවා අද කාණ්ඩ විශ්ලේෂණ. ඇනායන විශ්ලේෂණයේත් ඇනායන සෙට් එකක් ගැන අපිට කතා කරන්න තියෙනවා සිලබස් එකේ. මෙන්න මේ කොටස ගත්තොත් ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ගොනුවකින් දෙකකින් වගේ එනවා. සාමාන්‍ය S ගොනුවත් එක්ක P ගොනුව පොඩ්ඩක් සම්බන්ධ කරලා ස්ට්‍රක්චර්ඩ් එසේ ලකුණු 5ක් එනවා. එසේ එකේ ගත්තොත් එහෙම එසේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම BC කොටස් දෙකක් කියලා තියෙනවා. B කොටස රචනා C කොටස රචනා. ප්‍රශ්න 3න් දෙකක් ලියන්න ඕනේ එක කොටසකට. එතකොට මෙතන ගත්තොත් එහෙම B කොටසේ තුන්වෙනි ප්‍රශ්නයේ විදියට ඉනෝගනික් කොටසක් එනවා. ගිය පාර නම් කොපර් රසායනයෙන් ආව කොටසක්. එක කොටසක් එනවා පොඩි කොටසක් ගුණාත්මක විශ්ලේෂණයෙන්. ඊළඟ කොටස එනවා ප්‍රමාණාත්මක විශ්ලේෂණය. පැහැදිලිද කියන එක? ගුණාත්මකත් එක්ක ප්‍රමාණාත්මක කොටසකුත් එනවා. A කොටස ගුණාත්මක විශ්ලේෂණයෙන් අලංගක් කළාට B කොටස අහන්න පුළුවන්. ප්‍රමාණාත්මක විශ්ලේෂණය. එතකොට 7.5න් ගත්තොත් ලකුණු 3ක් වගේ තමයි. 3ක් සමහරකට දෙකට අඩු වෙන්නත් පුළුවන්. එන්නේ මෙතන. මොකද සම්පූර්ණ ප්‍රශ්නය ගුණාත්මක විශ්ලේෂණය නෙවෙයි එන්නේ. එතකොට කොටසක් බැරි වෙනවා ලියන්න. C කොටස ගත්තොත් එහෙම C කොටසේ දෙවෙනි ප්‍රශ්නය ඉනෝගනික් ප්‍රශ්නයක් එන්නේ. ඔකේ පළවෙනි කොටස හුඟක් වෙලාවට කැටායන ණයන විශ්ලේෂණය. මේකේ නම් ගුණාත්මක විශ්ලේෂණයේ ලකුණු ප්‍රමාණය වැඩි ලකුණු 5ක් වගේ. සමහරක් අවුරුද්දවල ලකුණු 7.5ම ගුණාත්මක විශ්ලේෂණයෙන් අහලා තියෙනවා. ඒත් මම හිතන්නේ මේ පාරත් මෙතනට ගුණාත්මක විශ්ලේෂණයත් එක්ක ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් ඒ උගලත් අපිට ලකුණු 5ක් වගේ තමයි එතනත් එන්නේ. සම්පූර්ණ ප්‍රශ්න දෙක කරන්න බෑ. අපි අතාරින හින්දා ප්‍රමාණාත්මක විශ්ලේෂණය. මොකද S එක ගන්න යන ළමෙක්ට මේ ප්ලෑන් එක තමයි මම නම් හොඳයි කියලා හිතන්නේ. එතකොට මෙතනින් ලකුණු 8යි, මෙතනින් ලකුණු 7යි, ලකුණු 15ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්කා ලකුණු කීයද? 30යි 15යි ලකුණු 45ක් නිකම්ම ගත හැකි. අපි මේ කොටස් අඩු කරලා ඉතින් S එක 35න් ගන්න 35 40 කොහොමත් ඔක මට්ටම අඩු වෙනවා ලකුණු මට්ටම. ෆිසික්ස් වල නම් 20 ගණන් වලටත් ගිහි වෙලාවල් තියෙනවා. මේක සාමාන්‍යයෙන් 35 වගේ තමයි යන්නේ. එතකොට ඉතින් ඒ ටිකෙනුත් වරද්දන්න පුළුවන්. ඒ ටිකෙනුත් ලකුණු කොටස් මේ රචනා ප්‍රශ්නයම කරද්දී අඩු වෙනවා. ඉතින් S එක නිකම්ම තියෙනවා. මේ ටික හොඳටම ඉගෙන ගන්න ළමයිට පහසුවෙන්ම 100කට යත හැකියි. මොකද අපි මෙතන අඩු කරලත් ගත්තේ තව. MCQ ලකුණු ගාන 10ක් 14ක් අතර සමයි එන්නේ ජෙනරල් වල එක 10යි කියලා අපි ගත්තේ. පැහැදිලිද? එතකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩාක් ළමයි මෙහෙම ප්ලෑන් එකකට නෙවෙයි වැඩ කරන්නේ. මේක මං මීටර කියලා සලකන ළමයිට නෙමෙයි. කියන්නේ පේපර් එක ගැන බයක් නැති B එකක් C එකක් ඉන්න මේ මට්ටමේ ළමයි නෙවෙයි S එකක් කර නැති S මට්ටමේ ඉන්න ළමයිට තමයි මේ කතා කරන්නේ මම. එතකොට ඒ ළමේ ඕගනිකුත් අල්ලගෙන සමතුලිතතාවයත්
දැන් මෙච්චර දවස් කරලා සමතුලිතතාවය අල්ල ගන්න අමාරු වුණා නම් ඕගනික් පරිවර්තනත් අමාරු ළමයි ඉන්නවා නම් මේ දවස් ටිකේ මුලින්ම try කරන්න ඕනේ මේ ජෙනරල් ටිකයි මේ චාලකය විද්‍යුත් රසායනය ඒ වගේම ඉනෝගනික් වල ගුණාත්මක විශ්ලේෂණ ටික කොට දාගන්න එක. එතුන් මොකද ඒ ටික තමයි පහසුම. ඒ ලකුණු ටික අපි මුලින් හදා ගන්න ඕන. ඒ ලකුණු ටික හදාගත්තට පස්සේ තමයි ඊළඟ ටාගට් එකට යන්න ඕන. අපි දෙවෙනි මාසේ ටාගට් එකට යද්දි දෙවෙනි මාසෙත් මේ ටික නැවත ප්‍රැක්ටිස් කරන්න ඕන. නැත්තම් ආයෙ අමතක වෙනවා. පැහැදිලිද? එතකොට මේ ප්ලෑන් එකේ තියෙන වෙනස තමයි මම අද කතා කරනවා නම් ජෙනරල් සෙට් එක. ඒ ජෙනරල් සෙට් එකේ වැඩ අදම දෙනවා ක්ලාස් එකේ ඉවරලක් කරන්න. පේපර්ස් ගොඩක් යනවා පේපර්ස් මේ කොටසේදී. ප්‍රශ්න වලින්ම තමයි කතා කරන්නේ. හරිද? තියරි ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක මට වෙනම කතා කරන්න. හරිද? මම තියරි වෙනුවට දෙන්න පුළුවන් ඔක්කොම කෙටි ක්‍රම යොදාගෙන තමයි මෙතන කියා දෙන්නේ. මගේ ළමයි නම් දන්නවා මම බහුතරයක් ඉනෝගනික් උනත් කරන්නේ කෙටි ක්‍රම වලින්. බන්ධන කරන්නේ කෙටි ක්‍රම වලින්. බන්ධන භාග යොදාගෙන කරලා ඇති. ඉනෝගනික් සින්දු වලින් දෙන්න පුළුවන් ඔක්කොම දීලා ඇති. විද්‍යුත් රසායනික ශ්‍රේණි වලින් කෙටි ක්‍රම දීලා ඇති. හරි. එතකොට අපි මුලින්ම මේ S එකකට වැඩ කරමු. දැන් මෙතන මං හිතුවේ නැති ළමයි සෙට් එකකුත් ජොයින් වෙලා ඉන්නවා. මං ඒ ළමයි ගැන බයක්ම නැති ළමයි සෙට් එක. දැන් මේ ක්ලාස් එක ප්‍රධානව හොඳටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ තාම S එකක් ගන්න නැති ළමයින්ට තමයි මේකේ වැදගත්කම ප්‍රධානව යන්නේ. මීට අමතරව අපේ වෙනම යනවා මේ ප්ලෑන් එකට අමතරව පේපර් ක්ලාස් එකක් යනවා. පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න ගොඩක් අමාරුව කරන්න. දැන් ඔයගොල්ලන්ට මේ දවස්වල සමතුලිතතාවයෙන් MCQ කරා අපි රසායනික සමතුලිතතාවයෙන් කරා අම්ල භාෂ්ම සමතුලිතතාවයෙන් කරා. පේපර් ක්ලාස් එකෙන් ෆුල් පේපර්ස් ගෙසින් කතා කරනවා. මේ වෙනකන් A level වලට ආපු නැති පාස් පේපර්ස් ප්‍රශ්න නෙමෙයි අලුත් ප්‍රශ්න කතා කරනවා අමාරු ප්‍රශ්න. හෙටත් අපි essay paper එකක් ඒ විදිහටම කතා කරනවා. ඒව නම් අමාරුයි. හැබැයි මේ ක්ලාස් වල වැඩවල මේ අපි කතා කරන ප්ලෑන් එකේ වැඩ පුළුවන් වෙන්න ඕන. මොකද ජෙනරල් ටික ඔයගොල්ලෝ මුලින් ඉගෙන ගත්ත කොටසක්. ඒකින්ද ජෙනරල් වල ප්‍රශ්න තියෙන්න බෑ. බන්ධන වල ප්‍රශ්න තියෙන්න බෑ. ජෙනරල් බන්ධන සම්බන්ධ කරලා එන ඒවායේ ඊට අමතරව ඉනෝගනික් ඒ ටික පාඩම් කරගන්න තියෙනවා. චාලකයයි විද්‍යුත් රසායනයයි ගත්තොත් එහෙම මේ දෙකට අදාළව MCQs වෙනම කතා කරනවා. ඒ වගේම essay structured essay වෙනම කතා කරනවා. මේ වෙනකොට සමහරක් ළමයි ඇති විද්‍යුත් රසායනයේ කව වෙලා නැති. විද්‍යුත් රසායනයේ කව වෙලා නැති ළමයි ඇති. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. චාලකය නම් කව වෙලා ඇත්තේ එමොන්ටම ඒත් මම ඔක්කොම මතක් කරනවා මෙතනදී. කිසිම සැකයක් තියාගන්න බෑ. හැබැයි අර සාමාන්‍ය ක්ලාස් වල වගේ ලොකු තියරි වලින් නෙවෙයි ඉක්මනට මතක් කරනවා. ඒකින්ද ඕගොල්ලෝ ක්ලාස් එකේදී ඕගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යෙන්ම මොනවා හරි දෙයක් මම කියද්දි මේක පැහැදිලිුනේ මදි නම් තව ටිකක් පැහැදිලි කරන්න කියලා කියන්න ඕන. හරිද? ප්‍රධානම දේ එකයි ඔන්ලයින් ක්ලාස් වල තියෙන ලොකු අඩුපාඩුවක් ඒක. ඕගොල්ලෝ කතා කරන්න ඕන. කියපු දෙයක් තේරුම් නැත්නම් කියන්නේ ඒක තේරෙන්නේ නැහැ කියලා. ඒකට බය වෙන්න එපා. කතා කරන්න ඕනලාවක අනිත් දේ තමයි වැඩ කරද්දි ප්‍රශ්න ආවොත් ඔයගොල්ලෝ දන්නවා අපේ දැන් වීඩියෝ channel කරන්න වෙනම account එකකින් යනවා. ඒ නම්බර් එක 071 60 21 757 මේක මේ නම්බර් එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ක්ලාස් වල රෙකෝඩින්ග්ස් නෙමෙයි Zoom link ගන්න පුළුවන්. හත් වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ගන්න. හත් වෙන ඒවා. ඒවා මම හැන්ඩල් කරන්නේ නැහැ. මගේ නම්බර් එක තමයි මේ නම්බර් එක. ඕගොල්ලන්ට වැඩ කරන් දෙන ඕන ප්‍රශ්නයක් මේකට දාන්න. වැඩ කරන් තියෙන ප්‍රශ්න මේකට ඔයගොල්ලන්ට යොමු කරන්න පුළුවන් ඕන දෙයක් අහන්න. අනිත් දේ පේපර්ස් කරන් දෙන ප්‍රශ්න කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. රැයට කොහොමත් රැය වෙද්දී අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා බලලා. මොකද මේ ප්ලෑන් එකේ ඉන්නවා නම්
ඕගොල්ලෝ කතා කරන්න ඕන. දැන් මං අද පේපර් එකක් දුන්නාම අද කරන කොටසට අදාළව ඒකේ ප්‍රශ්න තියලා කරගන්න බැරි වුණොත් ඉතින් ඕගොල්ලෝ කියන්නේ මේක කරගන්න බෑ කියලා තමයි. කතා නොකර හිටියොත් එහෙම මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හරිද? ක්ලාස් එක කට් වුණොත් මේ නම්බර් එකෙන් ගන්න. නැත්නම් අපේ ක්ලාස් එක දිගටම එන ළමයි නම් මගෙන් අහන්න මේකත් ප්‍රශ්නයක් නෑ. හරි.